ප්‍රශංසා වේවා. හලෙලූයා. සමාවෙන්න පුංචි කාර්මික දෝෂයක්. ඉතින් නැවතත් වතාවක් අපහ එකතුන ඔබ සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඊට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. හලෙලූයා. ඔබ සියලු දෙනාටම අප ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා. අද දවස ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබව ඔසවන්නට යනවා. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබව සුව කරන්නට යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. ඉතින් ඔබ ලෝකයේ කුමන දේශයකින් කුමන ප්‍රදේශයකින් අපහ එකතු වුණත් මේ මොහොතේ හලෙලූයා. ස්වාමින් වහන්සේගේ හස්තය අද ඔබ මත පැමිණෙන්නට යනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා. අද ඔබ සිටින ස්ථානයෙන් සිට ඔබගේ නිවස තුළ අද දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛය ඔබට ලැබෙන්නට යනවා. ස්වාමින් වහන්සේගේ සුව කරන හස්තය හලෙලූයා. ඒ ආශිර්වාදමාත්මක හස්තය අද ඔබ මතට ලැබෙන්නට යනවා. හලෙලූයා. ඉතින් සෙනෙහවන්තය නැවතත් වතාවක් ඔබ ඉතා ආදරයෙන් අප ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ Higher Life in Christ දේව සභාවේ සජීව දේව මෙහෙයට ඔබ එකතු කර ගන්නවා. ඔබ පිළිගන්නවා. හලෙලූයා. ඔබ ඇදහිල්ලෙන් සිටින අද ස්වාමින් වහන්සේ ඔබ ස්පර්ශ කරන්නට යනවා. ඔබ ඇදහිල්ලෙන් නමස්කාර කරන්නට උන්වහන්සේගේ අභිමුඛය ඔබට ලැබෙන්නට යනවා. හලෙලූයා. ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේ ඒ සුවය ඔබට නිදහස් කරන්නට යනවා. ඔබගේ සිතේ ආශාවල උන්වහන්සේ ඔබට ලබා දෙන්නට යනවා. හලෙලූයා. ඔබගේ සුදාත්මයන් වහන්සේ ඔබ ස්පර්ශ කරන්නට යන උන්වහන්සේ සිටින තැන දෙවියන් වහන්සේගේ වචනය කියනවා ඇත්තේ නිදහසයි කියලා. හලෙලූයා. සියලු ප්‍රශ්න වලින් බාධක වලින් කම්කටොළු වලින් සිත් තැවුල් වලට අද ඔබට නිදහස ලැබෙන්නට යනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ ස්පර්ශ කරනවාද ස්වාමිනේ. ඔබ වහන්සේගේ දරුවන් අද ස්පර්ශ කරන නිසා ස්තුතියි. හලෙලූයා. අපි යාඥා කරමු. ශුද්ධ පියාණන් වහන්සේ ඔබ වහන්සේට අපි අනෙක් වාරයක් ස්තුති ප්‍රශංසාව මහිමය ගෞරවය දෙනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේට මුළු ගෞරවය ප්‍රශංසාව හිමි. සදා කාලෙටම ඔබ දෙවියන් වහන්සේ ස්වාමී. ඔබ වහන්සේට සමකල හැක්කේ කාවද? හලෙලූයා. ස්වාමිනේ මේ උදෑසන මේ සජීව විකාශය සමග අපහ සමග එකතු වී සිටින සියලුම දරුවන් පියන්නේ ඒ සියලු දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ වූ බලවන්ත හස්තයට බාර කරනවා ස්වාමිනේ. ඒ හැම සහභාගී වෙන හැම දරුවෙක්ම හැම හිසකටම ඔබගේ සුත තියා ආශිර්වාද කරන්න මගේ ජේසුනේ. ඔබගේ අභිමුඛයේ ශුද්ධාත්මයන්නි ඔවුන් මත තබන්නේ නිවස් මත තබන්නේ ඒ කාමන මත තබන්න ස්වාමිනේ. ඔබ වහන්සේ දුරට සීමා නොවන දෙවි කෙනෙක්. ඔබ වහන්සේ සර්ව වාසී සර්ව බලධාරී සර්වඥාන දෙවියන් වහන්සේ ස්වාමිනේ. අද මේ උදෑසන අපි නමස්කාර කරන්නේ ඒ වහන්සේගේ උතුම් නාමයයි ජේසුනේ. අපි ඔසවන්නේ ඔබ වහන්සේගේ උතුම් නාමයයි. අපි පසසන්නේ ඔබ වහන්සේගේ උතුම් නාමයයි ස්වාමිනේ. හලෙලූයා. ප්‍රශංසාය. හලෙලූයා. ඉතින් දේවදරුවනේ. ස්වාමින් වහන්සේගේ වචනේ යොහන් 14 කියනවා ක්‍රිස්තුස් වහන්සේ ගෝලෙන්ට කියනවා මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේමි කියලා. මොකද්ද ස්වාමින් වහන්සේ ඉල්ලන්නේ යන්නේ? එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. හලෙලූයා. ග්‍රීක වචනේ තේරුම තමයි මා වගේම තවත් සැනසිලිකාරයෙක්. හලෙලූයා. ආමෙන්. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ පිළිගන්නට ලෝකයට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නාහුය. ඉතින් අද අප නමස්කාරයට සූදානම් වෙන මේ මොහොතේ මගේ සෙනෙහවන්තේ ඔබ නිශ්චල වන්න මොහොතක් දේව අභිමුඛයේ ඒ ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දු වුණු සැනසිලි දායකයන්න් වහන්සේ අද ඔබගේ හදවතේ ලැබුම්ගෙන සිටිනවා. අද ඔබේ ශරීරය උන්වහන්සේගේ මන්දිරය කරගෙන සිටිනවා. හලෙලූයා. මේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේට මේ සැනසිලි දායකයන්න් වහන්සේට ඔබ අද ඉඩ දෙන්න මගේ සෙනෙහවන්තේ. හලෙලූයා. නුඹලා උන්වහන්සේ වඳුනන්න ඔය මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. ප්‍රශංසා වේවා. හලෙලූයා. අපි ශුද්ධාත්මයන් වහන්සේට කියමු. වඩින්න ස්වාමීනි ස්පර්ශ කරන්න. ආලේපය දෙන්න. මඟ පෙන්වීම දෙන්න. සුවය දෙන්න සැනසීම දෙන්න කියලා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමී. ශුද්ධාත්මෙනි වඩින්න. ශුද්ධාත්මෙනි වඩින්න. ශුද්ධාත්මෙනි ක්‍රියා කරන්න. සැබවින්ම ඔබ නාම දින්න. අපි සියලු දෙනාම කියමු. ශුද්ධාත්මෙනි වඩින්න.
සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නාම දෙන්න සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ ඔබ දැත ඔසලා කියමු සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නාම දෙන්න සුදාත්මෙනි ඔබ කියන්න සෙනෙහවන්තයෙන් වඩින්න සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නාම දෙන්න සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි වඩින්න සුදාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නාම දෙන්න සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ සුවය සතුට නිදහස බලය ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ රමර්සනේ ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ සුදාත්මෙනි වඩින්න ඔබ යාඥා කරන්න සෙනෙහවන්තය හලෙලූයා සුවය සතුට නිදහස ගෙන දෙන්නේ ඔබ වහන්සේ පමණමයි සුදාත්මෙනි එකතු වී සිටින සියලුම හදවත් ස්පර්ශ කරන මැන මගේ සුදාත්මයන් ඔබ වහන්සේට නමස්කාර කරනවා ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා සුදාත්මෙනි හලෙලූයා මුළු ගෞරවය ඔබ වහන්සේට දෙනවා ස්වාමී ලේමන් සන්නරමන් සෙරෙරියාලුසේ ඔබ දැස් පියාගෙන ඒ ශුද්ධ වාක්‍යයන් වහන්සේගේ හස්තයට යටහත් වෙන්න මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපේ පියාණන්ට නමස්කාර කරන්න උන්වහන්සේට මහිමය ප්‍රශංසාව ගෞරවය දෙන්නට අප මේ ගීතිකා තුලින් උන්වහන්සේ නමස්කාර කරමු ස්තුති වේවා පියාණනි හලෙලූයා සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැරුවේ ඔබයි ලේවල මිලෙන් මා මිලදීගත් අබ්බා පියාණනි ඔබයි ඔබ දැත ඔසලා කියන්න හලෙලූයා සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැරුවේ ඔබයි ලේවල මිලයෙන් මා
මිලදීගත් අබ්බා පියාණනි ඔබයි 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 දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි ස්වාමිනී ප්‍රශංසා වේවා දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා වූ දේව රජිනා ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා වූ ජේසු රජිනා ඔබයි ඔබ දැයට ඔසලා කියමු හලෙලූයා අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි අඳුරින් එළියට මාගෙන විත් නව දිවියක් දුන්නේ ඔබයි ස්තුතියි ස්වාමීනි අඳුරින් එළියට මාගෙන විත් නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය සමාදානයේ කරුණාවේ රජිනු ඔබයි සතුට සාමය සමාදානයේ කරුණාවේ සෝබයි ප්‍රශංසා වේවා ස්වාමිනී අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි අබ්බා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලම දරුවේ ඔබයි ස්තුති වේවා ලේවල මෙලයින් මා මෙලදීගත් අබ්බා පියාණනි ඔබයි හලෙලූයා අබ්බා පියාණනි ඔබයි මාගේ පියාණනි ඔබයි ප්‍රේමේ පියාණනි ඔබයි ස්නේහවන්තය ඔබ ස්වාමීන් වහන්සේට ස්තුති කරා රන් රිදී වැනි දිරායන දේවලින් නෙමෙයි අප පියාණන් වහන්සේ අපව මුදවාගත්තේ උන්වහන්සේ අපට ප්‍රේම කරේ උන්වහන්සේගේ පුත්‍රයා පූජා කොට එලේ නිසා උන්වහන්සේට ස්තුති කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකම නිසා ස්තුති කරා උන්වහන්සේට නමස්කාරය දෙන්න උන්වහන්සේගේ නාමය ඔසවන්න මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අන් කිසි දෙවි කෙනෙක් නැහැ මැවුම්කාර තනන් වහන්සේට අද අපට
අබා පියාණනි කියන්න. පුත්‍රකමේ ආත්මය අද අප තුල තබා ඒ ලේවලින් අපව මුදවා අප පව් වලට සමාව දී අපට අද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා දී තිබෙනවා. අබා පියාණනි මේ නමස්කාරය ඔබටයි. අබා පියාණනි මේ ගෞරවය ඔබටයි ස්වාමිනී. ප්‍රශංසාව වේවා ස්වාමිනී. මුළු ගෞරවය මහිමය ප්‍රශංසාව ඔබටමයි මගේ යේසුනි. අන් කිසි නමක් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේගේ නමට සමාන කළ හැකි ස්වාමිනී. යේසුනේ නාමය අපි ඔසවනවා මේ උදෑසන. පියාණනි අප සභාව ස්වාමිනී අන්තර්ජාලයේ මේ ලෝකයේ කොයි දේශයක සිට ඔබ හා අප හා එකතුණත් පියාණනි නමස්කාර කරන්න ඔබගේ නාමය පමණයි. ඔසවන්නේ ඔබගේ උතුම් නාමය පමණයි ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. මින් සරබන්දෙරෙරෙයසෝ රලමන්දේ සිහලමන්දොරරරේ හාලෙලුයා සියන් සරමන්දොරෝ සිරාරණ්‍යන්දෙරෙරේ සරමන්දලෙරරේ සිනරමන්දොරෝ Ela usou meu nome Jesus, Jesus, aleluia, Jesus, බලය ඒ නාමයේ ඔබට සුවය ඒ නාමයේ මිදීම ඒ නාමයේ ජය ඒ නාමයේ අපි දැත් ඔසලා කියමු හලෙලූයා. බලය ඒ නාමයේ සුවය ඒ නාමයේ මිදීම ඒ නාමයේ ජය ඒ නාමයේ Sabe Jesus, aleluia, Jesus, Jesus, Sharon hi pushpayai දීප්ති මතාරුවයි මන්ත්‍රීවරයානු ප්‍රියවිබාල දේවිදු අපි දැත් ඔසවලා කියමු චාරුන්හි පුෂ්පයයි දීප්ති මතාරුවයි මන්ත්‍රීවරයානු සවිබාල දේවිදු යේසු ප්‍රශංසාවේ Aleluia, Jesus.
ස්වාමී යුදාවේ බලසිංහයා සාමයේ රාජුන්ගේ රජතුමා ස්වාමීන්ගේ ස්වාමී ජුදාවේ බලසිංහයා සාමයේ කුමාරු දැත ඔසලා අපි කියමු යේසු किसी नामයක් නැහැ ස්වාමිනේ යේසු හalleluya යේසු नमस्कार करन देव्यान वහන්සේ हालेलुया जेसु येसु ස්වාමීන් වහන්සේගේ නාමය ඔසවන්න සෙනෙහවන්ති. උන්වහන්සේගේ නාමයට මහිමය ප්‍රශංසාව ගෞරවය දෙන්න. ඔබ සිටින ස්ථානයේ සිට. හalleluya. මේ ස්වර්ගයෙන් පහතන් කිසි නාමයක් නැහැ. මනුෂ්‍යයාට ගැලවීමට දුන්. ඒ නාමය අපි ඔසවමු. ඒ නාමය අපි ප්‍රශංසා කරමු. ඒ නාමයට අපි ගෞරවය දෙමු. ස්වාමිනේ උතුම් නාමය අපි ප්‍රශංසා කරමු. ඒ නාමයට අපි නමස්කාර කරමු. ඒ නාමයට අපි මුළු මහිමය ගෞරවය ස්තුතිය ස්වාමී ප්‍රශංසා හalleluya දොසලා මන්දරේ සෙන්තියා ලලා මන්දරේ රමන්දේ සෙනෙහවන්ත ඔබ දැස් පියාගෙන සුදාපයන් වහන්සේ ඔබ ස්පර්ශ කරමින් සිටින මේ මොහොතේ ඔදෑස් පියාගෙන උන්වහන්සේගේ අභිමුඛයට යන්න මේ මොහොතේ. ඔබ නවතින්න එපා. ඒ එලි මහණේ මෝසෙස්ගේ කුඩාරමේ අපි දකින අතිශුද්ධ ස්ථානේ. හalleluya. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින් ඒ තිරයේ දෙකටුයි දෙපළුයි. අද අපිට ඒ අතිශුද්ධ ස්ථානයට ලබා ගන්නට නැත්නම් අතිශුද්ධ ස්ථානයට ගමන් කිරීමට හැකියාව දෙයි ලේ කර්ණ කොට අපට ලැබී තිබෙනවා. ඉතින් සෙනෙහවන්ත අපි ඇතුල් වෙමු ශුද්ධ ස්ථානයට. අපි එතනත් නොනැවති අපි යන්නේ ශුද්ධ ස්ථානයට. අපි ආත්මයෙන් සහ සැබෑ කර්මෙන් අප පියාණන් වහන්සේව නමස්කාර කරමු. සුදාමනේ ස්පර්ශ කරන බලයිනා ඔබ ප්‍රේමයෙන් වඩිනු මැන මගේ හද දේවාත්මනේ සුසරලර මන්දිරේ කරවන්දොලු ලොමොසියාරේ සියරලා නින්දොරු ප්‍රශංසාවෙන් ප්‍රේමයෙන් බාලේ පුරවන් Balay
ඔබව නමදීමි මාමුලු සිතින් ඔබ නමදීමි මාමුලු බුද්ධියෙන් ඔබ නමදීමි මාමුලු ශක්තියෙන් ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ඔබ දෑතෝසොලා කියන්න සෙනෙහවන්තය ඔබ ස්වාමීන්ය Mola, more power, more of you in my life. More love, more power, more of you in my life. I will worship you with all of my heart, and I will worship you with all of my mind, and I will worship you with all of my strength, for you are my Lord, for you are my ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමී ඔබ ස්වාමී නමස්කාර වේ ඔබ ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය රමසන්දෙලේ ඔබ නමස්කාර කරන්න සෙනෙහවන්ත දෙවියන් වහන්සේ ඔබ දැස් පියාගෙන සියලුම දෙනෙක් ඔබ දැස් ස්වර්ගයට ඔසවලා ස්වාමීන් වහන්සේට මහිමය ගෞරවය දෙන්න ඔබගේ හදවතින් එන ප්‍රශංසාව දෙවියන් වහන්සේට පමණක්ම දෙන්න ප්‍රශංසා වේවා ඔබට මහිමය පැසසුම සදා ඔබට නමස්සොරබයසේ රිමනාරන්නෙරේරලබොසේ රිනාරන්නෙරේරේ ප්‍රශංසාවේ ස්තුති වේවා ස්වාමී මහිමය වේවා පියන්නේ ගෞරව වේවා ස්වාමී प्रशंसा हालेलुया प्यारणी අභායකතු සිටින සියලුම හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමී ආශිර්වාද කරන්න මගේ දෙවි පියාණනි අද ඔබ වහන්සේගේ දරුවන් සුව කරන්න මගේ පියාණනි උන්ගේ හදවතේ තිබෙන ආශාව ස්වාමී වහන්සේගේ හස්තයේ තබා ඔවුන්ට ආශිර්වාද නිදහස් කරන මන මගේ පියාණනි प्रशंसा वේවා हालेलुया අද බොහෝ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන මගේ සෙනෙහවන්ත ඔබ ලෝකේ කොහෙ සිටියත් දෙවියන් වහන්සේගේ දැස ඔබ මතයි උන්වහන්සේගේ ඒ ආශිර්වාදාත්මක හස්තය අද ඔබ මතයි हालेलुया ඔබ ස්වාමීන් වහන්සේ කුමන කාරණාවක් තුල විශ්වාස කරගෙන සිටියත් हालेलुया
උන්වහන්සේ ඔබට කවදාවත් ලැජ්ජාවට පත්වන්නට දෙන්නේ නැහැ සෙනෙහවන්තය. ප්‍රශංසා වේවා. අපි දේව වචනයට යමු එකතු වෙලා. හලෙලූයා. ඔබගේ දේව වචනය, ඔබගේ බයිබල්. හලෙලූයා. ඔබ එළියට ගන්න, ඔබ අසුන් අරගන්න. හලෙලූයා. අපි දේව වචනට යමු. අද දෙවි පියාණනි, වහන්සේගේ වචනය ඉගෙන ගන්නට අපි යන්න යන මේ මොහොතේ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය එගින් අප මත දවලන මැනවි ස්වාමිනී. මේ ආසා සිටින හැම හදවතක්ම, ඒ සෑම හදවතක්ම ඔබ වහන්සේ ස්පර්ශ කර මැනවි ශුද්ධාත්මය. නිශ්චල වී ඔබ වහන්සේගේ හඬ ඇසීමට ශුද්ධාත්මයන්නි සෑම හදවතක් තුළම ඔබ ක්‍රියා කර මැනවි ස්වාමිනී. මාගේ මුඛයෙන් ස්වාමිනී, මාගේ වචන නොව ඔබගේ දිව්‍ය වාක්‍ය ඔබ වහන්සේගේ දරුවන්ට අද කතා කරන මැනවි ස්වාමිනී. මුළු මහිමය ප්‍රශංසාව ගෞරවය වහන්සේට පමණයි. පියාණනි යේසුස් වහන්සේගේ බලවන්ත තුම් නාම. හලෙලූයා. ආමෙන්. ඉතින් ආදර සහෝදරය සහෝදරිය, ඔබ මේ මොහොතේ අපත් සමග එකතු වුණා නම් නැවතත් වාරයක් අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඊටම ආදරෙන් ඔබ මේ High Life in Christ දේව සභාවේ සජීව දේව මෙහෙයට පිළිගන්නවා. හලෙලූයා. ඉතින් අපි සූදානම් වෙන්නේ අද ස්වාමීන් වහන්සේ අපට කතා කරන්න යන දේව වචනේ යමක් ඉගෙන ගන්නටයි. හලෙලූයා. ඉතින් ඔබ සියලු දෙනා සමගම දේව වචනය, එහෙම නැත්නම් බයිබලයක් තිබෙනවා නම් හලෙලූයා, ඔබ සියලු දෙනාම බයිබලය අරගෙන අපි බලමු අද ස්වාමීන් වහන්සේ මොනවද අපට අද කතා කරන්නට යන්නේ කියන දේව වචනේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රථමයෙන්ම මම මේ අද පාඩමට මාතෘකාවක් විදිහට තෝරගත්තේ දොර ළඟ රැකවල් කරන පාපය යන මාතෘකාව යටතේ. නැත්තම් දොර ළඟ සොරෙන් බලා සිටින පාපය අපව ගිල ගන්නට, අපව රවට්ටන්නට, අපව දැහැ ගන්නට දොර ළඟ ඒ යක්ෂයා විසින් තබා තිබෙන සියලුම උපායවල. ඉතින් අප අද දෙවියන් වහන්සේගේ වචනය තුළින් මේ මාතෘකාව යටතේ ඉතිරි පැය භාගයක පමණ කාලයක් අපි ඔබ හා සමග මා දේව වචනේ බෙදා ගන්නට යනවා. ප්‍රථමයෙන් මම ඔබ සමග ගමන් කරන්නට කැමති එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ මෙසේ පවසනවා. ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවන්තකමෙහිද බලවන්ත වන්න. ආමෙන්. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්නට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳ ගන්න. හලෙලූයා. යක්ෂයාගේ සියලු උපායවලට ආමෙන්. නුඹලාට, අපට, ඔබටත් මට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳ ගන්නට කියලා කියන සුදාත්මයන් වහන්සේ. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට හා රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවටත් විරුද්ධ වේ. දෙවියන් වහන්සේගේ වචනේ අද අපිට මෙහෙම කතා කරලා කියනවා. ඉතින් මේ වචනේ දැක්කම එහෙමනම් අපිට තේවෙනවා, අපි දකිනවා ස්වාමින් වහන්සේ තුළ බලවන්ත ශක්තිමත් වන්න, උන්වහන්සේගේ ශක්තිය බලවත් වන්නට කියලා ශුද්ධාත්මයන් වහන්සේ මේ පිස සභාවට කියනවා. එහෙනම් අද ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන මේ වචනේ තුලින් ඇයි මෙහෙම බලවත් වන්නට කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ යුද්ධායුධවල උන්වහන්සේගේ ශක්තිය තුල ඇයි යක්ෂයාගේ උපායවලට. ආමෙන්. අද ඔබ ක්‍රිස්තියානි දරුවෙක් වෙලා ඉන්නවා නම් දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑසේම මේ දේව වචනේ යක්ෂයෙකු ගැන කතා කරනවා. ආමෙන්. මොකද මට බොහෝ කතා කරද්දී බොහෝ ක්‍රිස්තියානි කිතුණු දරුවන් කියනවා මම නම් විශ්වාස කරන්නේ නැහැ යක්ෂයෙක් සිටිනවා කියලා. ආමෙන්. නමුත් අප විශ්වාස කරන අපි අදහන දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයා නිතරම ඔබව විනාශ කරන්න උපාය යොදමින් සිටිනවා කියලා. ආමෙන්. ඒ යක්ෂයාගේ උපායට විරුද්ධ වන්නට සිටින පිණිස දෙවියන් වහන්සේගේ යුද්ධායුධ පැළඳ ගන්නට කියලා. එහෙනම් දෙවියන් වහන්සේ සැබෑසේම අපේ විරුද්ධකාරයා වන යක්ෂයාත් සැබෑවයි. හලෙලූයා. ආමෙන්. ඉතින් අද අපිට කියනවා අප විශේෂයෙන් ඔබ ක්‍රිස්තියානි දරුවෙක් වෙලා ඉන්නවා නම්, ඔබ නැවත ඉපදීම ලැබලා නම්, ඔබ ආලෝකයේ දරුවෙක් වෙලා ඉන්නවා නම්, ඔබ ක්‍රිස්තුස් වහන්සේට ස්වාමිත්වය දීපු දේව දරුවෙක් වෙලා ඉන්නවා නම් යක්ෂයා ඔබව
කුමන හෝ ආකාරයෙන් කුමන හෝ උපායක් කූට උපක්‍රමයක් යොදා ඔබව නැවතත් පාපයට පෙළඹෙන්නට අර අඳමින් මඟ බලමින් සිටිනවා. ඒකයි මම අද අපේ පාඩමේ මාතෘකාව විදිහට දොර ළඟ රැක සිටින පාපය කියලා. ආමෙන්. දොර ළඟ රැක සිටින පාපය කියලා මාතෘකාව දුන්නේ. ආමෙන්. යක්ෂයාගේ සම්පූර්ණම උත්සාහය අපි දකින යොහන් 10:10 කියනවා සොරා පැමිණෙන්නේ සොරාම්කම් කිරීමටත් විනාශ කිරීමටත් මිනී මරන්නටත්. උතනින් එහාට යක්ෂයාගේ වෙන කිසි සැලැස්මක් නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්ම සොරකම් කිරීම, විනාශ කිරීම, මිනී මැරීම. ඉතින් සෙනෙහවන්තය මේ නිසා සුද්ධාපයන් වහන්සේ අපිට කියනවා ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කම හේත බලවත් වන්න. ඇයි මේ? ආමෙන්. දෙවියන් වහන්සේ මවපු මේ ලුසිෆර් නැත්තම් ස්වර්ගයෙන් නෙරපුණු යක්ෂයා ආත්මය. ස්වර්ගයෙන් නෙරපුණු ඒ ආදි කාලේ අවුරුදු අපි නොදන්න ඒ කාලේ මිලියන ගාණක් වෙන්න පුළුවන්, බිලියන ට්‍රිලියන ගාණක් වෙන්න පුළුවන්. ඊට පෙර ප්‍රථම ස්වර්ගයෙන් නෙරපුණු යක්ෂයා ආත්මයක් නිසා අදට ජීවමානව සිටිනවා. ඔබ හා මගේ ආත්මය සදාකාලයටම ජීවමාන යම්සේද යක්ෂයා ජීවමානව සිටිනවා. හලෙලූයා. ඒකයි අපි මේ සුභාරංචි ප්‍රකාශ කරන්නේ ඔබ මේ පෘථුවියේ ගත කරන කාලය తాවකාලිකයි. නමුත් මේ ශරීරයෙන් බැහැරව ඔබ ගත කරන ඔබගේ ආත්මය ගත කරන ඒ කාලය සදාකාලිකයි. ආමෙන්. ඉතින් මේ යක්ෂයා ආත්මයක් නිසා ඔබට මාංශයෙන් මේ යක්ෂය සමග ගනුදෙනු කරන්න බෑ මගේ සෙනෙහවන්තය. ආමෙන්. නමුත් ඔබ ආත්මයෙන් බලවත්ව ආත්මය මගින් මෙහෙය වුණොත් ඔබට පුළුවන් යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධව ඔහුව පළවා හරින්නට. හලෙලූයා. ඒක නිසා තමයි දේව වචනේ කියන්නේ මක් නිසාද අපේ පොර බැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව. හලෙලූයා. අපි කොපමණ හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියත් අපි කොපමණ ධනවත්ව සිටියත් අපේ මානසික දේවල් තුලින් බෑ යක්ෂයව පරාජය කරන්නට. අපි කොපමණ විටමින් ටැබ්ලට්ස් අරගත්තත් යක්ෂයා ගහන පාරවල් වලින් එහෙම නැත්නම් යක්ෂයා ගෙනන ඒ ලෙඩ රෝග වලින් බේරීමට හැකියාවක් නැහැ. ඔබ ආත්මය තුල ඔබ බලවත් වුනේ නැත්නම් මගේ සෙනෙහවන්තේ. හලෙලූයා. ඔබගේ ආත්මය බලවත් කරගන්න. හලෙලූයා. ප්‍රශංසා වේවා. මක්නිසාද අපේ පොර බැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදැනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවට අපේ සටන මාංශයට විරුද්ධව නොවේ. මේ දුෂ්ටකමේ මේ ආත්මික සටනක් අප මේ පෘථිවිය තුල ගෙනියන්නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නමුත් අපි අද කිතුණුවන් විදිහට අපි පරාද වන්නේ නැහැ මේ කිසිම ආත්මික සටනකින්. හලෙලූයා. ආමෙන්. නමුත් යක්ෂයා නිතරම අපව රවට්ටන්නේ. ආමෙන්. යක්ෂයා නිතරම අපේ පාපයට හසු කරගන්නේ. දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමට හසු කරගන්නේ නිතරම අපව මාංශය තුල ක්‍රියාත්මක කිරීමට අනුබල දීමෙන්. ආමෙන්. අපි ආත්මික වෙන විට යක්ෂයාගේ බලය අප ජීවිතය තුල තිබෙන නැතු යනවා. නමුත් අපි මාංශයේ හැසිරෙන විට අපි යක්ෂයාට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. ආමෙන්. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න අපි මුලදී බැලුවා යොහන් 14. ඒ සැලසිලි දායකයන්න් වහන්සේ, ඒ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, එක යොහන් 4:4 කියනවා මා තුල සිටින බලවන්ත තැනන් වහන්සේ අද උන්වහන්සේ කර්ණ කොටගෙන අපිට පුළුවන් මගේ සෙනෙහවන්තේ යක්ෂයාට විරුද්ධව සිටින්නට. අපිට පුළුවන් යක්ෂයා ගෙනෙන උපායවල වලට විරුද්ධව සිටින්නට. අපිට පුළුවන් යක්ෂයාට විරුද්ධව සිට ඔහුට පලා යන්නට අන කරන්නට. නමුත් ඔබ තුල මේ ශුද්ධ ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක විය යුතුයි. ඔබ තුල මේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ ආත්මයන් වහන්සේ ජීවමානව වැඩ සිටිය යුතුයි. ඉතින් මගේ සෙනෙහවන්තය ඔබ මොහොතක් නැවතිලා කල්පනා කරන්න. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරනව වෙන්නට පුළුවන්. ඔබ ක්‍රිස්තුස් වහන්සේව අදහනව වෙන්නට පුළුවන්. නමුත් ඔබ ඔබගේම ප්‍රශ්නයක් අහන්න. අද ශුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? හලෙලූයා. ඔබගේ පිළිතුර ශුද්ධාත්මයන් වහන්සේ මාතුර නම් හලෙලූයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ස්වාමිත්වය බාර දීලා නම් ඔබ අද ජයග්‍රාහී කිතුණුවෙක්. ඔබ මාංශය තුල හැසිරෙන්නට එපා. ඔබ ආත්මයෙන් බලවත් වන්න. යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ වීම පිණිස ඔබ තුල සිටින ආත්මයන් වහන්සේ තුල බලවන්තව ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔව් විශේෂයෙන් අප දෙවියන් වහන්සේ සමග මේ ගමන යන කාල
අප මුළු උත්සාහයෙන් අපේ මේ ගමන ආත්මිකව යන්න උත්සාහ දරන කල හලෙලුයා නිතරම අපට ප්‍රතිවිරුද්ධව අපේ මේ උත්සාහයට ප්‍රතිවිරුද්ධව යක්ෂයා අපිව මාංශයට අදින උත්සාහයක නිරත වෙමින් සිටිනවා මගේ සෙනෙහවන්තේ. හලෙලුයා. ඉතින් මේ සටන ඔබ මේ ශාරීරිය තුල මේ මරණීය ශරීරය තුල ඔබ ජීවත් වන තුරු මේ සටනට ඔබ මුහුණ දෙමින් සිටි. ඒකයි මේ පාවුලතුමා කිව්වේ මේ පාවුලතුමා මේ එපිසහයේ කතා කරද්දි මේ සටන ගැන පාවුලතුමා පාවිච්චි කරේ නැහැ සටන කියන වචනේ. පාවුලතුමා පාවිච්චි කරේ අපේ පොරබැදීම වනහයි. ඔබ මේ ශරීරයෙන් ඉවත්ව ඔබගේ ආත්මය ඉවත් වන දවස ක්‍රිස්තුස් වහන්සේම ගත කරන කාලය දක්වා ඔබ මේ ශරීරය තුල ඔබගේ ආත්මය ජීවමානව සිටින තාක්කල් ඔබ තුල මේ පොරබැදීම තිබෙන්නට යනවා මගේ සෙනෙහවන්තය. නමුත් මේන් ජයගත හැකි එකම ආකාරය නම් ඔබ දෙවියන් වහන්සේගේ බලවන්තකමේ ශක්තිමත් කරන උන්වහන්සේගේ යුද්ධ ආයුධ පළඳ ගැනීම තුලින් පමණයි. ආමෙන්. යක්ෂයාගේ උපායවල් හඳුනාගත්ත හැක්කේ. ඒ උපායවල් පරාද කර හැක්කේ. යක්ෂයාට විරුද්ධ විය හැක්කේ ඔබ ස්වාමීන් වහන්සේගේ ශක්තිය තුල බලය තුල ස්ථිරවද්දී. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් ස්වාමීන් වහන්සේගේ ආත්මය අද ඔබ තුල ජීවමානව වැඩ සිටී නම් ස්වාමීන් වහන්සේගේ ආත්මය නිරන්තරයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ කාරණා කරා යොමු කරයි මගේ සෙනෙහවන්තය. ඔබ යාඥාවට යොමු කරයි. ඔබ දේව වචනය කීමට යොමු කරයි. හරි සභාවක් සොයාගෙන සභාවට යෑමට දේව අභිමුඛය තුල දෙවියන් වහන්සේගේ පාමුල කාලය ගත කිරීමට ඔබ දේව ආත්මයන් වහන්සේ යොමු කරයි. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන යක්ෂයා නැමැති ආත්මය ඔබම නිරන්තරයෙන්ම විශේෂයෙන්ම මම කතා කරා මේ ශරීරය ගැන. මේ ශරීරයේ මේ පංචේන්ද්‍රයන් එහෙම නැත්නම් මේ පස් ආකාරයකින් යක්ෂයා අපිව මුලා කරන්න පුළුවන්. අපේ ඇස් තුලින්, අපගේ ගන්ධ සුවඳ තුලින්, අපේ ස්පර්ශය තුලින්, හලෙලූයා, අපේ ස්පර්ශය, ගන්ධ සුවඳ, අපේ රස, ඒ වගේම අපේ ඇසීම තුලින්. ඉතින් අපි ඇස් තුලින් යක්ෂයා නිරන්තරයෙන්ම අපිට වැරදි දේවල් පෙන්වමින් අපිට කාම මිත්‍යාචාරය වෙන්න පුළුවන්, වෛශ්‍යාකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට වැඩිය වැජෙන්නට අවශ්‍යයි කියමින් අහංකාරකම යක්ෂය අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට කවුද දිනන්නේ? යක්ෂයා අපිව මාංශයට ඇදලා අරගෙන. අපි දැන් ආත්මයන් වහන්සේ තුල නෙමෙයි, අපි මාංශයේ හැසිරෙන සෙනගක් වෙලා. තව ඔබ රස බලමින්, හලෙලූයා, ඔබ යම් යම් දේවල් වලට ඇබ්බැහි කම් වලට ඇතුල් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් එක එක ගිජු කම් වලට, එහෙම නැත්නම් ඔබට කෑම පාලනය කරගන්නට නොහැකිව යක්ෂය ඔබ මාංශයට ඇදලා දාන්නට පුළුවන්. හලෙලූයා. සමහර ගඳ සුවඳ වලින් සමහරක් අය එක එක දේවල් වලට ඇඩික් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඇබ්බැහි වෙලා ඉන්නවා. ආමෙන්. තවත් සමහර ස්පර්ශය තුලින් ඒ ශරීරයට අවශ්‍ය ස්පර්ශය ඒ ලබා දෙන්නට ගොස් පෞල් විනාශ කරගෙන වෛශ්‍යාකම් යෙදිලා අනාචාරය ගිහිලා මේ සියලු දේ පිටුපස සිටින්නේ කවුද? මේ යක්ෂයන් නැති ආත්මය. ඉතින් සෙනෙහවන්තය. තව අපි ඇසීම ගත්තොත් බොහෝ දෙනාගේ සිත් තුළට වෛරය, තීත්තකම යක්ෂයා ගෙනෙනවා. කොහොමද? ඕපාදූප කේලම් අහලා තව කෙනෙක් පිළිබඳව අපි තීත්තකමෙන්, වෛරයෙන්, සමාව නොදීමෙන් අපි මාංශය තුල ක්‍රියාත්මක කරන්න වෙන්නට පටන් ගන්නවා සෙනෙහවන්තය. නමුත් අපට දෙවියන් වහන්සේ දුන්නේ ශුද්ධාපයන් වහන්සේ මේ සියලු දේවල් වලට විරුද්ධව ක්‍රියා කරනවා. අපෝ දේව අභිමුඛය කර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල හැසිරෙන්න අපිව නිරන්තරයෙන් යොමු කරයි. ගලාති පොතේ 5:16 කියනවා, නමුත් ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන හැසිරෙන්න. ඔබ අද ක්‍රිස්තියානි දරුවෙක් නම්, ආමෙන්. ඔබ අද දෙවියන් වහන්සේ අදහන විශ්වාස කරන දරුවෙක් නම් ඔබ අද සිතට ගන්න මගේ සෙනෙහවන්තය ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන හැසිරෙන්න. හලෙලූයා. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කිය. ඔබට කැමති නැත්තම්, ඔබගේ සිතුවිලි වලට ඔබ තවත් කැමති නැත්තම්, ඔබ මේ ගමන් කරන ජීවිතයට ඔබ තවත් කැමති නැත්තම්, ඔබ තුළ ක්‍රියාත්මක වෙන මේ ආශාවල්, ඇබ්බැහිකමට ඔබ තවත් කැමති නැත්තම්, ඔබ අද තීරණයක් ගන්න. හලෙලූයා. මම ශුද්ධාත්මයන් වහන්සේට මගේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙනවා. හලෙලූයා. දිව්‍යන් වහන්සේගේ වචනේ කියනවා, නුඹලා ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන හැසිරෙන විට මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ නොකරන බව. මක් නිසාද? මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද, ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමති දෙවන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධ වෙති.
ශුද්ධාත්මයන් වහන්සේ ඔබව මේ පැත්තට අදී. නමුත් යක්ෂයා ඔබව මේ පැත්තට අදී. නමුත් ඔබ තීරණයක් ගත්තොත් ඔබ යන්නේ මම අදහස් කරන ඔබගේ ආත්මය. ඔබ තීරණයක් ගතහොත් මම ශුද්ධාත්මයන් වහන්සේගේ මාර්ගය යනවා. උන්වහන්සේ ඔබේ සැනසෙලිදායකයා වේ. ඔබේ තීරණය අරගෙන ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දුන්නොත් උන්වහන්සේ ඔබේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ වේ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබ මේ දේශනාවට හොඳින් නැහුම්කම් දෙන්න මගේ සෙනෙහවන්තේ. හොඳින් සම්බන්ධ වන්න. අද දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරන්නට යනවා. මම අවසානයේ යාඥා කරන්නට යනවා. ඔබගේ සියලු අබ්බැහිකම් අද විනාශ වෙන්නට යනවා. ඔබගේ දැස් අන්ධ කර සිටිනේ අඳුරු ආත්ම අද ඒ ආත්මවල බල විනාශ වෙන්නට යනවා. මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබේ හදවත තුළට පැමිණෙන්නට යනවා. මේ ප්‍රේමයේ ආත්මයන් වහන්සේ අද ඔබට කතා කරනවා සෙනෙහවන්තේ. මාංශයේ හැසිරීමෙන් අපි එළියට එමු. අපි දෙවියන් වහන්සේට ආත්මයෙන් සේවය කරන සෙනගක් වෙමු. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් මම මේ කතා කරන්න යන මේ පුංචි මාතෘකාවට අදාළ කරන්න මම දෙවියන් වහන්සේගේ වචනෙන් පුංචි උදාහරණයක් ගන්නට සිතුණා සෙනෙහවන්තය. මාංශයේ හැසිරුණොත් කොපමණ තාකල් කොපමණ ආකාරයේ පවක් කරන්නට යක්ෂයා අපිව මෙහෙවයිද කියන දේ බලන්න. ඉතින් ඒකට මම තෝරගත්ත අද දාවිද් සහ බත්ෂිබා අපි සියලු දෙනාම ඊටාම හොඳින් හඳුනන හොඳට අහලා තියෙන හොඳින් දන්න කාරණාවක්. ඉතින් අපි මේ කතාව බලන්නට යනවා. දාවිද් රජතුමා මේ පාපයට පෙළුණුනේ ඇයි? මොන වගේ දෙයක්ද මේ දාවිද් සහ බත්ෂිබා යන කතාවෙන් අපිට ගන්න පුළුවන් ආත්මික ආදර්ශය මොකද්ද? ආමෙන්. අපි බලමු 2 සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදය අපි සියලු දෙනාම යමු. 2 සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ මම පළවෙනි වගන්තිය සිට කියවන්නම්. තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත් යන කාලයේ දාවිද් යෝආබ්ද ඔහු සමග තමාගේ සේවකයන්ද සියලු ඊශ්‍රායල් වරුන්ද හැරියේය. ඔහු අම්මෝන් පුත්‍රයන් විනාශ කොට රබ්බා වටලුව. නමුත් දාවිද් යෙරුසලමේ නැවතී සිටියේය. දිනක් සවස් වේලාවේ දාවිද් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන් කළේය. එවිට ඔහු ස්ත්‍රියක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය. දාවිද් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. උරියාගේ භාර්යාව වූ බැත්ෂෙබා එක්කෙනෙක් කතා කොට කියනවා ඈ එලියාම්ගේ දුව වූ හිත්තිය උරියාගේ භාර්යාව වූ බැත්ෂෙබා නොවේදයි කීය. දාවිද් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වා ගත්තේ. ඈ ඔහු ළඟට ආවාය. ඔහු ඈ සමග සයනය කළේය. ඈ තමාගේ අපවිත්‍ර කමින් පිරිසුදු වී සිටියාය. ඈ තමාගේ ගෙදරට හැරී ගියාය. ඒ ස්ත්‍රී ගැබ්ගෙන මම ගර්භණීව සිටිමි දාවිද්ට දන්වා යවුවාය. ඉතින් ඔබ පහස පල්ලෙහාට පහතට කියෝගෙන ගියොත් ඔබ දකි. මින් පස්සේ සිදු වෙන්නේ දාවිද් දැනගන්නවා දාවිද්ගේ අතින් වරදක් වුණා කියලා. දාවිද් බත්ෂිබාගේ ස්වාමි පුරුෂයා වෙන දාවිද්ගේ හොඳම මිත්‍රයෙක් වන යූරියාව මරන්න සැලසුම් කළා. උරියාව ඝාතනය කරනවා දාවිද්. ඊට පස්සේ අපි දකිනවා මේ බත්ෂිබා දාවිද් කර්ණ කොටගෙන බත්ෂිබාගේ ඒ ගැබ් ගන්න දරුවා ස්වාමින් වහන්සේ දරුවාට ජීවත් වන්න දෙන්නේ නැහැ. මොකද හැම පාපයකටම කුලියක් තිබෙනවා. හලෙලූයා. ඉතින් දාවිද්ට ඒ දඬුවම ලැබුණා. මම ඒකයි කිව්වේ අපි පව් කරද්දී හලෙලූයා අපි ඉතා ප්‍රවේශම් විය යුතුයි. හලෙලූයා. යක්ෂයාගේ සැලැස්ම විනාශ කරන්න සොරකම් කරන්න මිනිමරන්න. නිරන්තරයෙන්ම යක්ෂයා අපිව මාංශයට ඇදලා දාලා අපේ ජීවිත අවුල් කරලා විනාශ කරන්න උත්සාහ කරයි. දාවිද්ගේ ජීවිතේ සහ මුලින්ම යක්ෂයා අවුල් කරා. ආමෙන්. ඉතින් දාවිද් අපි මේ කතාව ඉතා ගැඹුරින් බැලුවොත් දාවිද් ගොඩක් පව් කරනවා, ඉතා විශාල පාපයක් සිදු කරනවා. ආමෙන්. ඒ වගේම අහිතොපෙල්ට එලියාම්ට උරියා කියන ඔහුගේ ඒ සහෝදරයාට එහෙම නැත්නම් ඔහුගේ ඒ යාළුවාට දාවිද් ඉතා ද්‍රෝහිකමක් කරනවා. ඔහුගේ බිරිඳ සමග මේ අනාචාරයේ හැසිරීම තුලින්. ඉතින් මේ කතාව අපි ඉතා හොඳින් දන්නවා. මම ඔබ සමග කතා කරන්නට යන්නේ මේ කාරණාව දාවිද් ඇයි මේ පාපයට පෙළඹුණේ යන කාරණාව. අද මම කතා කරන්න යන්නේ. ආමෙන්. දාවිද් ඇයි මේ මෙච්චර දෙවියන් වහන්සේට පිළිකුළු මිත්පමණ විශාල පාපයක් කරන්න දාවිද් පෙළඹුණේ කාරණාව කුමක්ද?
ආමෙන්. පියස්සට ගොස් අවට නැරඹීමද, ස්ත්‍රියක් දැකීමද, එහෙම නැත්නම් ඒ ස්ත්‍රියව රජමාලිගාවට මේ කැඳවීමද, එහෙමත් නැත්නම් ඇය ගන්න වැඩිපුර කරුණු දැන ගැනීමට විවාහ කිරීමද, මොන කාරණාව කියද ඔබට සිතෙන්නේ? දාවිද් මෙපමණ ඉතා ගැඹුරු පාපයකට පෙළඹුණේ කුමන කාරණාවද? හලෙලූයා. ඔබ සිතා බලන්න මොහොතකට. ඔහු පියස්සේ සිට ඒ ස්ත්‍රිය දුටු නිසාද? නැත්නම් ඇයව කැඳවපු නිසාද? ඇය ගැන විස්තර හොයපු නිසාද? හලෙලූයා. ඉතින් මම ඔබට කියන්න කැමති මේ හැම දෙයක්ම හැම කාරණාවක්ම නිසා වෙන්නට පුළුවන්. නමුත් පළවෙනිම දේ මම දකින විදිහට දාවිද් මේ ස්ත්‍රියව දැකීමවත් ඇය ගැන හෙවීමවත් ආමෙන් ඒ දැකීමේදී දාවිද් පුංචි වැරදිකමක් කරනවා. දාවිද්ගේ ප්‍රශ්නය වුණේ මේ පාපයට දාවිද්ගේ සිතුවිලි දායට පාලනය කර ගැනීම නොහැකි වීම. ආමෙන්. අපිත් අද මේ ලෝකයේ බොහෝ ජීවත් වෙති යක්ෂය අප ඉදිරියට යම් යම් දර්ශන අරගෙන රැගෙන ඒ. ආමෙන්. යක්ෂය අපිව පරීක්ෂා කරන්න යම් යම් අවස්ථාවලට හසු කරගනි. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ තෘෂ්ණාවලින් පලා දුවන්නට කියලා 2 තිමෝති පොතේ. හලෙලූයා. නමුත් දාවිද් ඒ කෙලිමට හැකුණා. දාවිද් යක්ෂයාගේ පායට අහු වෙනවා මගේ සෙනෙහවන්තේ. දාවිද් දකලා දාවිද් ඒක අමතක කළා. දෙවියන් වහන්සේට බය එතනින් පැනලා දුවන්නේ නැහැ. දාවිද් දැන් මේ සිතුවිලි දාමයේ තුල ඔහු මුලා වෙන්නට පටන් ගන්නවා. දාවිද් මම හිතනවා ඊට පස්සේ යම් සැලැස්මක් හදන්න නැති. ඊට පස්සේ ඇය ගැන විභාග කරන්න නැති. ඊට පස්සේ දාවිද් එතනත් ඉවසගෙන ඉන්න බැරුව ආමෙන් මේ යක්ෂයාගේ ඒ මුලා කිරීම තුල දාවිද් මුලා වෙලා දාවිද් ගෙන්නන්නට ඇති. ඔහු හොඳින්ම හඳුනන ස්ත්‍රියක් මේ බෙත්ෂෙබා කියන්නේ. පුංචි කාලයේ පටන් දාවිද් හඳුනන ස්ත්‍රියක් මේ බෙත්ෂෙබා කියන්නේ. ඉතින් දාවිද්ට වැරදුනේ කොතනද? පාපෙන් පලා නොයෑමයි. ආමෙන්. දාවිද් සිතුවිලි තුල අතරමං වුණා. ආමෙන්. එහෙනම් දාවිද්ගේ පළවෙනිම වැරද්ද මොකද්ද? ඔහුගේ මනස තුල ඒ යක්ෂය දාපු සිතුවිලි ක්‍රියාදාමයට කීකරු වී මාංශයට ඉඩ දීමයි. ආමෙන්. එහෙනම් සෙනෙහවන්තේ මේ තුලින් අපි දකින්නේ මොකද්ද? අපගේ යක්ෂයාගේ ප්‍රාථමිකම සටන් කරන ස්ථානය තමයි ඔබගේත් මගේත් මනස. නිරන්තරයෙන්ම අපේ පාපයට පොළඹවන ඒ සිතුවිලි යක්ෂය අපට යොමු කරන්න මේ මනසටයි. 2 කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ මෙහෙම කියනවා. 3 සිට 5 දක්වා. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. මක්නිසාද අපේ යුද්ධායුධ මාංශික නොවේ. එහෙත් ඒවා බලකොටු බිඳහෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට දල සම්පන්නය. අපි විවාදයන්ද බලන්න විවාදයන් නැති වෙන්නේ කොහෙද? අපේ මනස තුල. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම knowledge දැන ගැනීම කොහෙටද අපිට පැමිණෙන්නේ? අපේ මනස තුල. ඊට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතුවිලි පැමිණෙන්නේ අපේ කොහෙද? අපේ මනසට. ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමු. එතකොට ක්‍රිස්තුස් වහන්සේට කීකරු නොවන සිතුවිලි අපට ලබා දෙන්නේ නම් කවුද? ශුද්ධාපයන් වහන්සේද? නෑ. සෙනෙහවන්තය. ඒ තමයි මම අර මුලින්ම කියපු අපේ විරුද්ධකාරය වන ආත්මයක් වන මේ යක්ෂයා. ශුද්ධාත්මයන් වහන්සේ අපේ ආත්මය තුල පොරබදනවා. හලෙලූයා. අපව දෙවියන් වහන්සේගේ ගමන් මාර්ගයේ දේව වචනයට අනුකූල ජීවිතයක් ගත කිරීමට මේ මෙහිමද. නමුත් යක්ෂයා නැමැති ආත්මය අපගේ මනස තුල නරක කිලිටි සිතුවිලි දමමින් වැරදි දේවල් අපිට මුණගස්වමින් පෙන්නමින් අපිව මාංශයට ඇද දමා ගන්නට උත්සාහ කරනවා. දෙවියන් වහන්සේට විරුද්ධව අපව පාපයට පෙළඹීම උදෙසා. ඉතින් සෙනෙහවන්ති අපි අද මේ ඉගෙන ගන්න දේව වචනය තුලින් අපි ශක්තිමත් වෙමු. අද ඔබ යම් පාපයකට ඇබ්බැහි වී ඇති. නමුත් ස්වාමින් වහන්සේ අද සූදානම්ව සිටින සෙනෙහවන්තය ඔබව ස්පර්ශ කරන්නට. ඔබ ඒ ඇබ්බැහිකමෙන් ඒ පාපයෙන් ඔබව නිදහස් කරන්නට. ඔබ තීරණයක් ගන්න. අද මම මාංශයේ ජීවත් වෙන මේ ජීවිතයට සමුදෙනවා. මම අද දෙවියන් වහන්සේ මට දුන් ඒ සැනසීමේ ආත්මයන් වහන්සේට මගේ ජීවිතේ බාර දෙනවා. දෙවියන් වහන්සේ මට දුන් ඒ සත්‍යයේ ආත්මයන් වහන්සේට මම අද ජීවිතේ බාර දෙනවා. ඔබ තීරණයක් ගන්න මගේ සෙනෙහවන්තය. හලෙලූයා. ඉතින් මොකද කරන්නේ? යක්ෂයා නිරන්තරයෙන්ම අපේ මනස තුල ක්‍රියාත්මක වෙමින් අපිව මාංශයට
ඇද දමන්න උත්සාහ කරනවා. මම ඔබට පුංචි උදාහරණයක් විදියට කියලා දෙන්නම්. මිනිස්සයා අපි දන්න විදියට ත්‍රිත්වයක්. මිනිස්සයා කියන්නේ ඔබ හා මම කියන්නේ ආත්මයක්. මේ ආත්මයට තිබෙනවා ප්‍රාණයක්. මේ ප්‍රාණයත් ආත්මයත් ජීවත් වෙනවා ශරීරයක් තුල. හලෙලූයා. මේ ආත්මය සහ ප්‍රාණය සදාකාලිකයි. නමුත් මේ ශරීරය తాවකාලිකයි. හලෙලූයා. ඉතින් ඔබ මේ ශරීරය තුල ජීවත් වන කාලය තුල යක්ෂයාගේ සැලසුම නම් මේ ආත්මය සහ ප්‍රාණය ඔහුට නතු කරගෙන ඔබ දෙවියන් වහන්සේට පව් කිරීමයි. නමුත් ඔබ නැවත ඉපදීම ලබන කාලෙදී සිදුවන්නේ මේ ආත්මය තුලට ශුද්ධාත්මයන් වහන්සේ විත් මෙයට සදාතන ජීවනය ලැබීමයි. හලෙලූයා. නමුත් මේ ප්‍රාණය තමයි මේ දෙක ඇද්දේ සිටින්නේ. ඉතින් අපි කවුරු හරි යම් කෙනෙක් ආත්මය තුල ගමන් කරනවා කියලා අපි දකිද්දි අපි ප්‍රකාශ කරද්දි අපි දකින්නේ ඒ පුද්ගලයා ආත්මයත් ප්‍රාණයත් එකතු කරගෙන මාංශය පරාජය කරමින් ජීවත් වෙන කෙනෙක්. නමුත් අපි සභාව තුල නැත්තම් ලෝකෙ තුල කවුරු හරි මාංශය ජීවත් වෙන කෙනෙක් දකිනවා නම් ඔහුගේ ආත්මය නැතුව ඔහු විශේෂයෙන් සභාව තුල කවුරු හරි ශුද්ධාත්මයන් වහන්සේ සිටියත් ඔහු මාංශයේ ජීවත් වෙන කෙනෙක් නම් ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ නොතකා ඔහුගේ මාංශයත් ප්‍රාණයත් එකතුයි ඔහු මාංශය තුල ජීවත් වෙන කෙනෙක් වෙනවා. ආමෙන්. ඉතින් එහෙනම් මේ වැදගත්ම අපි නිරන්තරයෙන්ම රැක බලාගත යුතු අලුත් කරගත යුතු කෙනා තමයි මේ ප්‍රාණය. ඒකයි බයිබලයේ කියන්නේ දෙවියන් වහන්සේ වචනය තුලින් අපි අලුත් වෙන්නට කියලා. අපේ මනස අලුත් කරගන්නට කියලා. ඇයි? මේ ප්‍රාණයේ කොටසක් තමයි මනස. ප්‍රාණය කියන්නේ කැමැත්ත, සිතුවිලි සහ මනස. will, emotion and mind. ඉතින් මේ ප්‍රාණය එන යක්ෂයා හැමතිස්සෙම ඇටැක් කරන තමයි, එහෙම නැත්නම් යක්ෂයා පහර ගහන තැන තමයි මේ අපේ සිතුවිලි, අපේ මනසට. ඉතින් අපි මේ අලුත් කරගන්නේ කෙසේද? දෙවියන් වහන්සේගේ වචනය කියවීම. ශුද්ධාත්මයන් වහන්සේගේ දේව අභිමුඛය තුල කාලය ගත කිරීමෙන්. හලෙලූයා. ආමෙන්. ඉතින් අපිට මොකද වෙන්නේ? අපි දුර්වල මිනිස්සෙක් කියලා සිටිද්දී නිරන්තරයෙන්ම අපිව යක්ෂයා පරීක්ෂා කරනවා නම් හලෙලූයා. විශේෂයෙන් අපි පාපයේ දුටු තැන දාවිද් කරා ආකාරයට ඒ තුල රැඳී සිටින්නේ නැතුව, ඒ සිතුවිලි ක්‍රියාදාමයේ තවතවත් ඉදිරියට ගෙන යන්නේ නැතුව, නැත්නම් ඒ සිතුවිලි වලට වහල් වී ක්‍රියාත්මක වෙන්නේ නැතුව අපි එතනින් පැනලා දිවුවොත් අපිට පුළුවන් වේවි පාපයට සමුදීමට. හලෙලූයා. පාපය පාලනය කිරීමට. නමුත් ඒ අපිට කළ හැකි ශුද්ධාත්මයන් වහන්සේ තුල පමණයි. හලෙලූයා. අපේ මේ ප්‍රාණය අපි ශුද්ධාත්මයන් වහන්සේට යටත් කර දිය යුතුයි. හලෙලූයා. ආමෙන්. මොකද අපි දාවිත්තුමා මේ කරපු මිස්ටේක් එක නොකරන්න නම් අපි අපේ තෘෂ්ණාවල් පාලනය කරගත යුතුයි. යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය ඔබ දේවචනේ පෙරලලා බලන්න. යාකෝබ් පොතේ යැවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට 15 දක්වා නමුත් එක එක මිනිසයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි, කාගේ තෘෂ්ණාවෙන්ද? තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවන ලබන කල්හිද? මේක කර්මකාරකයෙන් තියෙන පොළඹවනු ලබන කල්හි. එහෙනම් කවුද අපව පොළඹවන්නේ? හලෙලූයා. යක්ෂයා විසින් අපිව පොළඹවනවා. ආමෙන්. එක එක මනුෂ්‍ය තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. පරීක්ෂකයා තමයි නිරන්තරයෙන්ම යක්ෂයා. අපිව පරීක්ෂා වලට ඇදලා දාන්නේ යක්ෂයා. ශ්‍රී ක්‍රිස්තුස් වහන්සේව පවහු පරීක්ෂා කරන්න අපි දකින්න පාලු කරේදී. ඉතින් මේ පරීක්ෂකයන් අහු වුණොත් ඊළඟ ස්ථාවරය තමයි එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නේ. ඔබ මේ දැස් වලින් දකින්න තෘෂ්ණාවට, රස වලින් දකින්න තෘෂ්ණාවට, ලැබෙන තෘෂ්ණාවට, ස්පර්ශයෙන් ලැබෙන තෘෂ්ණාවට ඔබ ඔබගේ ආත්මය තුළ, ඔබගේ ජීවිතය තුළ පිළිසිඳ ගන්නට ඔබ ඉඩ දුන්නොත්, දාවිද් ඒ දැකලා, බත්ෂිබාව දැකලා ඔහු එයින් ඉවත් වන්නට තීරණය කරේ නැහැ. ඔහු යක්ෂයා දීපු ඊළඟ සිතුවිල්ලට ඇයට එන්න කියන්නේ. ඇය ගැන විභාග කරන්න. ඇයට ඒ බලහත්කාරකම් මනාචාර කරන්න දාවිද් පරාද වුණා, මාංශයට යටත් වුණා. ඉතින් සෙනෙහවන්තය, තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි තමයි පාපය බිහි කරන්නේ. ඊට පස්සේ කියනවා ඊළඟ ස්ථාවරය, පාපයද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. හලෙලූයා. කෙබඳු මරණයක්ද මේ කතා කරන්නේ? ආත්මික මරණයක්. පාපය දෙවියන් වහන්සේ පිළිකුල්ම කරන තැනයි.
දෙවියන් වහන්සේගේ වචනේ කියන පව් කරන සියල්ලම නැසිය යුතුයි කියලා. හලෙලූයා. ඉතින් පාපය සම්පූර්ණ කල්ලි තමයි මරණය ඉපදෙන්නේ. ස්වාමින් වහන්සේගේ වචනේ රෝම 8:5 වගන්තිය මෙහෙම කියනවා මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවල් වලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවල් වලට ඇලුම් වෙති. මේකයි කිව්වේ මගේ සෙනෙහවන්තය. ඔබ අද තීරණයකට පැමිණෙන්න මා සමග. හලෙලූයා. ඔබ මෙපමණ කල් ඔබගේ ශරීරයට අවශ්‍ය විදිහට ජීවත් වුණාද? ඔබ මෙපමණ කල් දෙවියන් වහන්සේට නොමැතිව යක්ෂයට සේවය කරමින් සිටියද? අද මේ පණිවිඩය තුලින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ ලෝකයේ සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ අන්‍ය ආගමික කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරන මගේ සහෝදරයා සහෝදරිය. ඔබ මැවිල්ලට නමස්කාර කරන්න එපා. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේට ආත්මය සහ සබහාකමෙන් නමස්කාර කරන්නට. ඔබ දෙවියන් වහන්සේ මේ අපිට කතා කරන, අපිට ප්‍රේම කරන මේ සත්‍ය ආත්මයන් වහන්සේ නැත්නම් අපේ සැනසනේ ආත්මයන් වහන්සේ ලබා ගන්නට උන්වහන්සේගේ පුත්‍රයා පිළිගත යුතුයි. අපේ පවුලට සමාව අප ලබා ගත යුතුයි. හලෙලූයා. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මාංශයේ ඇල්ම මරණය, නමුත් ආත්මයේ ඇල්ම ජීවනය සහ සමාදානය. ප්‍රශංසා වේවා. හලෙලූයා. මාංශයේ ඇල්ම. ඔබ තාම ජීවත් වෙන්නේ මානසික දේවල් කරන්නට නම්, මාංශයේ විදියට හැසිරෙන්නට නම්, දෙවියන් වහන්සේට විරුද්ධව යක්ෂයාට සේවය කරන්නට නම් ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා මාංශයේ ඇල්ම, මාංශයේ දේවල් වලට ඇති කැමැත්ත නම් මරණය කියලා. නමුත් ආත්මයේ ඇල්ම ජීවනය සහ සමාදානය. නමුත් ඔබ අද තීරණයක් ගත්තොත් මගේ සෙනෙහවන්තය, මේ මාංශයේ ජීවිතයට මම අද තිත තියෙනවා. මේ මාංශයේ හැසිරෙන ජීවිතයට මම අද පසුපස හරවලා මම ආත්මයට මම ඉඩ දෙනවා කියලා. ඔබගේ ජීවිතයට අද සමාදානය සහ ජීවනය ඇතුල් වෙන්නට යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 7 වෙනි වගන්තිය කියනවා යාකෝබ රෝම පොතේ 8:7 කුමක්ෙන්ද මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඔබ අද සභාවක සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ ස්වාමින් වහන්සේව හඳුනන්නේ නැති කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔබගේ ශරීරය සතුටු කරමින් ජීවත් සිටින කෙනෙක් නම් මේ ලෝකයේ විශ්වය මැවූ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත් වන්නටත් බැරිය. මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේව සතුටු කරන්නට නොහැකිය. හලෙලූයා. මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේව සතුටු කිරීමට නොහැකිය. හලෙලූයා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ එතකොට එනම් අපිට එන්න ඕනේ පැස්ටර් මොකක්ද එහෙනම් මේ මාංශයේ මම ඉන්නවද නැද්ද කියන දේ මම කොහොමද තීරණය කරන්නේ? මම කරන කෙබඳු ක්‍රියාද පැස්ටර් මාංශයේ ක්‍රියා කියලා කියන්නේ? හලෙලූයා. ඉතින් මම ඔබත් සමග මේ වචනේ බෙදා ගන්නම්. දේව වචනයට අනුව මාංශයේ ක්‍රියා අපි දකින ගලාති පොතේ 5:19 කියනවා ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷා සහ තවත් එවැනි දේ. හලෙලූයා. හලෙලූයා. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙස දැනුත් කලින් නුඹලාට කියමි කියලා. මොහොතක් අරන් සිතන්න මගේ සෙනෙහවන්තයා. දාවිද් රජතුමා යක්ෂයාගේ මේ සැලැස්මට අහු වුණා. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරා. ඔහු මාංශයේ හැසිරුණා. අද ඔබත් මොහොතක් ඔබට අවංක වී ඔබ සිතා බලන්න. ඔබ අද මේ වෛශ්‍යාකමට අහු වෙලාද? යක්ෂයාගෙන් පැමිණෙන. නැත්තම් අපවිත්‍රකමකට, නැත්තම් සල්ලාලකමට බහු වෙලාද? නැත්තම් ඔබ රූප වැඳීම තුලින් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරනවාද යක්ෂයා? මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, බීමත්කම, වෛරය මේ තුලින් ඔබ අද හැසිරෙනවා නම් ඔබ යක්ෂයාගේ ග්‍රහණයට අසු වෙලා මගේ සෙනෙහවන්තේ. ආත්මයන් වහන්සේ ඔබ නැවත හැරී එනතුරු බලාගෙන සිටිනවා. ඔබගේ පියාණන් වහන්සේ නැවත ඔබ ගෙදර හැරී එන සිට බලාගෙන සිටිනවා. ඔබට ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ ලබා දෙන්නට.
හලෙලූයා. මාංශයෙන් ජය ගන්නට අවශ්‍ය ශක්තිය, දෙවියන් වහන්සේගේ යුද්ධායුධ පළඳ ගැනීමට අවශ්‍ය ඒ ආත්මය, දෙවියන් වහන්සේගේ ශක්තියෙහි බලවත්කමේ ස්ථිරවන්නට අවශ්‍ය ඒ ආත්මික බලය ඔබට ලබා දෙන්න දෙවියන් වහන්සේද සූදානම්ෙන් සිටිනවා. නමුත් ප්‍රථමයෙන් අපි කළ යුතු දේ අපි අපට අවංක වීමයි. ඔබ සිතා බලන්න මේ වෛශ්‍යාකම, අපවිත්‍රකම, ක්‍රෝධ, පක්ෂවේදීකම, වෛරය, බීමත්කම, රූප නමස්කාර, අපි අද මේවට වහල් වෙලාද? ඔබ අද මේවට වහල්කම් කරමින්ද සිටින්නේ? ඔබ මොහොතක් සිතන්න මගේ ස්නේහවන්තය. දෙවියන් වහන්සේගේ වචනය කියනවා දෙවියන් වහන්සේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්නට බැහැ කියලා. මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකම කියලා. මාංශයේ ඇල්ම නම් එහෙනම් මේ අපි පහත දැකපු ඒ සීලමු දේවල්, වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, ක්‍රෝධය, වෛරය, බීමත්කම, මේවාට තිබෙන ඇල්ම ස්වාමින් වහන්සේගේ වචනයේ කියනවා එය දෙවියන් වහන්සේට සතුරුකමයි කියලා. ඔබට සිතන්නට පුළුවන් ඉතින් පැස්ටර් මම උත්සාහ කරා මට මේකෙන් මිදෙන්නට බෑනේ. එම නිසා තමයි අද මේ පණිවිඩය දෙවියන් වහන්සේ ඔබ සමග බෙදාගන්නේ. මගේ සෙනෙහවන්තය, ඔබට බැරිද දෙවියන් වහන්සේ ඔබට දෙන ආත්මයන් වහන්සේ කරන කෙනෙකුට ඔබට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. මේ මානසික ක්‍රියාවට මම අද දේව දාසයෙක් වෙලා සිටියට මමත් මේ යම් දේවල්ට ඇබ්බැහි වී සිටි කෙනෙක්. හලෙලූයා. දෙවියන් වහන්සේට විරුද්ධව මාංශය තුල ක්‍රියාත්මක වෙමින් සිටි කෙනෙක්. නමුත් සුදාත්මයන් වහන්සේ මගේ ජීවිතයට පැමිණි කාල මගේ ජීවිතය වෙනස් වුණා සෙනෙහවන්තය. ඒ සුදාත්මයන් වහන්සේම අද ඔබට කතා කරනවා. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. ඔබ මාංශයේ හැසිරීම පිළිකුල් කරන්න මගේ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේට ඒ සතුරුකම. හලෙලූයා. ඉතින් ඔබ මොහොතක් ඔබට අවංකව සිතලා බලන්න, දාවිද් රජතුමාට කළ නොහැකි වූ ඒ දේ ඔබට පුළුවන් වේද? ඔබ සීකරන අපේ මාතෘකාව තමයි පාපය ඔබගේ දොර ළඟ රැකවල් කරයි. හලෙලූයා. පාපය ඔබගේ දොර ළඟ රැකවල් කරයි. ඔබට පුළුවන් ද දාවිද් රජතුමාට නොහැකි වුණු ඒ දේ අද දෙවියන් වහන්සේ තුළට පැමිණ ඉෂ්ට කරන්නට? උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කියනවා නුඹ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නේද? මේ කායින්ට දෙවියන් වහන්සේ කියන්නේ පාපය කරපු විට යහපත නොකරේ නම් පාපය දොර ළඟ läග සිටි. ඔබ යහපත නොකරේ නම්, ඔබ දෙවියන් වහන්සේගේ හඬට කීකරු නොවනවා නම්, උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැත්නම් පාපය දොර ළඟ läග සිටි. ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේ පාපය. කවුද පාපය කියන්නේ? නිතරම පාපය යක්ෂයාගෙන් අපිට පැමිණෙන මේ උපායවල්, කූට උපායවල්, දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න නිතරම අපි පොළඹවන්නේ මේ යක්ෂයයි. හලෙලූයා. ඒ පාපයේ ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය ආණ්ඩු කරන්නේයයි කීසේක. හලෙලූයා. මේක ඉංග්‍රීසි බයිබලයේ New Living Translation කියන ඒ පරිවර්තනය මෙහෙම කියනවා, you will be accepted if you do what is right. දෙවියන් වහන්සේ කියන ඔබ මට හරි දේ ඔබ කරොත් නුඹව පිළිගනු ලබනවා කියලා. But if you refuse to do what is right, then watch out. Sin is crouching at the door. මොනවද කියන්නේ? ඔබ හරි දේ, අද ඔබ හරි වචනේ ඔබට මුණ ගැහිලා ඇසිලා ඔබ තවත් අදින් පස්සෙත් ඔබේ හදවත හිර කරගෙන, හදවත දැඩි කරගෙන සිටිනවා නම් ස්වාමින් වහන්සේ කියනවා පාපය දොර ළඟ රැක සිටිනවා කියලා. ඒකේ ආශාව sin is crouching at the door. ඉතින් මම මේ crouching කියන වචනේ ගැන පොඩ්ඩක් හොයලා බලුවම crouching කියන්නේ දනිස් නමාගෙන අවස්ථාවක් ලැබෙන තුරු රැක බලා සිටිනවා. නොපෙනෙන්නට. කාට හරි නොපෙනෙන්නට අපි දනිස් නමාගෙන පහතට ගියාම ඒ අවස්ථාව තමයි අපි crouching කියලා කියන්නේ. අපි දකින සමහර සත්තු they are crouching. ඉතින් පාපයේ දොර ළඟ රැක සිටින්නේ ඔබට පේන්නට නෙමෙයි, උපායවල් මගිනුයි. දාවිද් රජතුමාව යක්ෂයා එය හසු කරගත් ආකාරයට පාපයත් ඔබ නොදැනීම ඔබ පාපය තුළට ගිහින් සිටී. ඔබ දෙවියන් වහන්සේ කැමතියේ යහපත ඉෂ්ට කරේ නැත්නම්, ඔබගේ ජීවිත දෙවියන් වහන්සේට බාර දුන්නේ නැත්නම්, you will be accepted if you do what is right, but if you refuse to do what is right, then watch out.
Why? Sin is crouching at the door, eager to control you. Hallelujah. මම ඔබට කිව්වා අපි මේ ජීවත් වෙන්නේ මේ මාංශයේ ශරීරය තුල. Hallelujah. තාම අපිට මහිමාන්විත ශරීර ලැබී නැහැ. Hallelujah. එම නිසා පාපය යක්ෂ නිරන්තරයෙන් මේ ශරීරය තුලින් මේ අර ආකාර පහෙන් මම ඔබට මුලදී කියලා දීපු අපිව කන්ට්‍රෝල් කරන්න එහෙම නැත්නම් අපිව පාලනය කරන්නට උත්සාහ කරයි. නමුත් දෙවියන් වහන්සේ කියනවා but you must subdue it and be its master. ඔබ ඒ පාලනය කරගත යුතුයි. ඔබ පාපය ආණ්ඩු කරගත යුතුයි. Hallelujah. මේ ඔබට අපහසු නිසා තමයි පවුලතුමා එපිස පොතේ 6 කියන්නේ ස්වාමීන් වහන්සේගේ බලෙහි ඔබ ශක්තිමත් වන්නට කියලා. උන්වහන්සේ අපට දෙන ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ඔබට මේ කිරීමේ හැකියාව ලැබෙනවා මගේ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එම නිසා තමයි දෙවියන් වහන්සේ අපට මේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙන්නේ. හාලෙලූයා. ඉතින් ඔබ අද තීරණයකට පැමිණෙනවා. ඔබගේ පාපේ ඒ හැස්රීමෙන් ඔබගේ වහල් භාවයෙන් අද ඔබ තීරණයක් රැගෙන ස්වාමීන් වහන්සේට ඔබේ ජීවිතේ බාර දුන්නොත් මේ අතිශුද්ධ දෙවියන් වහන්සේගේ ශුද්ධ ආත්මයන් වහන්සේ අද ඔබ තුළට පැමිණෙන්නට යනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ඉතින් අපි දකිනවා දාවිද් රජතුමා මේ පාපය නාතන් කියන ඒ ප්‍රොෆේතවරයා පැමිණ ඔහුගේ පාපය ඔහුට කියා දුන් විගස දාවිද් රජතුමා පසුතැවීමට පත් වෙනවා. ඔහුට ඒ වෙලේ තේරුම් යන්නට යනවා මම කොපමණ විශාල පාපයක්ද දෙවියන් වහන්සේට විරුද්ධව කරේ කියලා. ආමෙන්. මොකද දාවිද් රජතුමා අමතක කරන්න එපා. ඔහු සිටියේ පරණ ගිවිසුම තුල. ඉතින් පරණ ගිවිසුමේ හැටියට දෙවියන් වහන්සේගේ පළවෙනිම කමාන්ඩ්මන්ට් එක නැත්තම් නීතිය තමයි මා ඇර අන් දෙවුරු තට නොසිටුව කියලා. දාවිද් රජතුමා දෙවියන් වහන්සේගේ ආඥාව පිළිපදින්නේ නැමැතිව ඔහුම දෙවි කෙනෙක් කරගත්තා. ඔහුගේ ආශාව මුල් තැන දුන්නා. දෙවියන් වහන්සේට අකීකරු වන හැම කෙනෙක්ම ඒකයි අපි දකින්නේ පාපය මාංශය ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකම කියලා. මාංශය ඇල්ම ඇති පුද්ගලයාගේ දෙවියන් වහන්සේ වන්නේ Tamanමමයි. දාවිද් රජතුමා මේ පාපය කරනවා දෙවියන් වහන්සේගේ නීතියට අවනත නොවි තමන්ව සතුරු කරගන්න තමන් කැමති දේ කරන්නට පටන් ගන්නවා. ඉතින් ඔහු පළවෙනි කමාන්ඩ්මන්ට් එක එහෙම නැත්නම් පළවෙනි නීතිය කඩනවා. මිනි නොමරව කියන 6 වෙනි නීතියත් දාවිද් රජතුමා කඩනවා. උරියාව මැරීම තුලින් 7 වෙනි කමාන්ඩ්මන්ට් එක නැත්නම් 7 වෙනි නීතිය තමයි කාම මිත්‍යාචාරය නොකරව කියලා දෙවියන් වහන්සේ දුන්නා. දාවිද් ඒ නීතියත් කඩනවා. සොරකම් නොකරව තව කෙනෙකුගේ බිරිඳක් දාවිද් සොරකම් කරනවා. දාවිද් මේ 7 වෙනි නීතියත් කඩනවා. ඊට පස්සේ 9 වෙනි නීතිය තමයි කමාන්ඩ්මන්ට් එක තමයි තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. හල්ලුයා. දාවිද් උරියාව ගෙනල්ලා බොරු කියලා උරියාව රවට්ටනවා. අන්තිමටම දාවිද් 10 වෙනි නීතියත් කඩනවා. තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොව කියලා තාගේ අසල්වැසියාගේ වැඩකාරයටවත් ඔහුගේ ගවයාටත් ඔහුගේ කොටලුවාටවත් තමාගේ අසල්වැසියාගේ භාර්යාවටවත් ආශාවන්නට එපා කියලා 10 වෙනි දේව නීතියේ ස්වාමීන් වහන්සේ. ඉතින් දාවිද් මේ නීතිය යටතේදී නාතන් ඇවිත් ඔහුගේ පාපය ඔහුට හඳුන්වලා දී දාවිද්ට තේරෙනවා මම කොපමණ පාපයක්ද දෙවියන් වහන්සේ විරුද්ධව කරලා තියෙන්නේ කියලා. ආමෙන්. මොකද අමතක කරන්න එපා දාවිද් රජතුමාම තමයි ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ ඔහුම ලියනවා ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දෙහි කියලා. ආමෙන්. ඉතින් දාවිද් රජතුමා දැනන් හිටියා ව්‍යවස්ථාව තුල ගමන් කරන කෙනාට ව්‍යවස්ථාවට කීකරු කරන කෙනාට ව්‍යවස්ථාව මෙනෙහි කරන කෙනාට දෙවියන් වහන්සේගේ බඳු ආකාරයකටද ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම ඒ පළවෙනි පරිච්ඡේදයේම කියනවා දාවිද් රජතුමා ලියපු ඒ ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ මක්නිසාද ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයාගේ මාර්ගය දන්නාසේක නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේ. ඉතින් මේ නාතන් ප්‍රොෆෙතවරයා ඔහුට ඔහුගේ පාපය කියා දුන් කල දාවිද්ට තේරෙනවා දාවිද් දැනන් හිටියා සාවුල්ගේ රජකම් පහ කරලා දෙවියන් වහන්සේ ඒ පාපයට දඬුවම දුන්නා. ඉතින් දාවිද් ඒ මොහොතේම මොකද කරන්නේ? දාවිද් ඒ මොහොතේම පසුතැවෙන්නට පටන් ගන්නවා.
ආමෙන්. දාවිද් ගීතාවලිය 51 අපි දකිනවා මේ දාවිද් රජතුමා ඔහු කළ ඒ පාප පිළිබඳව පසුතැවිල්ල මම ඔබට බිඳක් එයින් බෙදා ගන්නම්. ගීතාවලිය 51 පළවෙනි වගන්තියේ සිට දෙවියන් වහන්සේ ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසුදු කළ මැනව. මෙබඳු ආකාරයට මට මවා ගන්නට පුළුවන් මගේ සෙනෙහවන්තය ඔබ හිතා බලන්න. ඔහු බයිබලයේ අපි දකිනවා ඔහු කෙපමණ දෙවියන් වහන්සේට ළඟින්ම හිටපු සේවකයෙක්ද කියලා දෙ. ඉතින් මෙවැනි පාපයක් ඔහු තුල ඔහු ඇති බව ඔහුට හැඟෙන විට මට හිතා ගන්නට පුළුවන් දාවිද් කෙබඳු ආකාරයට මේ ගීතිකා කියමින් ස්වාමීන් වහන්සේගේ ගෘහය තුල අභිමුඛය තුල වැළපෙන්නට ඇද්ද කියලා. ඔහු කෙබඳු ආකාරයෙන් ඔබට මතක් කරන්න පුළුවන් ඔහු කොපමණ ආකාරයෙන් ප්‍රීති වුණාද මුළු ආත්මයෙන්ම අර කූඩාරම් ගිවිසුම් පෙට්ටිය කරඬුව නැත්තම් ජෙරුසලමට පැමිණෙන විට ඒ ආකාරයෙන්ම ඔහු තුළ තිබෙන්නට ඇති මේ සැබෑ පසුතැවීමක්. එම නිසා ඔහු විලාප දෙන්නට ඇති ස්වාමිනී ඔබ වහන්සේ කරුණා ගුණය ලෙස මගේ හොඳකම නිසා නෙමෙයි ඔබ වහන්සේ කරුණා ගුණය ලෙස මට දයාව වෙන්න කියලා. අඬ මේ ගීතිකාව කියන්නට ඇති සෙනෙහවන්තේ. මම මොකද්ද මේකෙන් කියන්න ඔබට උත්සාහ කරන්නේ? ඔහුගේ හදවතේ ගැඹුරුම තැනින් ඔහු පසුතැවෙන්නට ඇති. ඔහු මාංශයේ ඒ ක්‍රියා කළ ආකාරය නිසා. ආමෙන්. ඔහු පසුතැවෙනවා. හලෙලූයා. ඉතින් මේ පසුතැවීමේ හදවතක් දාවිද් රජතුමා තුළ තිබුණ නිසා තමයි මම හිතන්නේ අපි දකින ක්‍රියා 13 දී අපි මෙහෙම දකිනවා දෙවියන් වහන්සේ යුදාපයන් වහන්සේ දාවිද් රජතුමා මත කියන්නේ මෙහෙම කියනවා. උන්වහන්සේ ඔහු අහක් කොට දාවිද් ඔවුන්ගේ රජවන පිණිස තැගිට වූසේක උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් දෙවියන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් කොහොමද සාක්ෂි දෙන්නේ දෙවියන් වහන්සේ? මේ පාවුලතුමා කියන්නේ යෙස්සේගේ පුත්‍ර වූ මාගේ සිතට එකඟ මිනිසෙක් වූ මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිද් මට සම්බවීයයි කීසේක. දෙවියන් වහන්සේට ප්‍රශංසා. මගේ සෙනෙහවන්තය දාවිද් රජතුමාට තිබුණා ඔහු කොපමණ පාපයට අසු වුණා පසුතැවෙන ඉක්මනින් පසුතැවෙන හදවත. අද ඔබට ස්වාමීන් වහන්සේගේ හඬ ඇසුණාද මගේ සෙනෙහවන්තය? මගේ සහෝදරය සහෝදරිය. ඔබට ඒ හඬ ඇසුණා නම් ඔබට අද මේ දේශනාව තුළින් ඔබට තේරුම් ගියා නම් අද මම මාංශයේ හැසිරෙමින් සිටින කෙනෙක්. අද උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරමින් සිටින කෙනෙක් මම දෙවියන් වහන්සේ පිළිකුල් කරන ඒ මාංශයේ ඇල්මාන් වලට අහුසු වෙලා සිටින කෙනෙක්. ඔබට හැකියාවක් තිබෙනවද තීරණයක් ගන්න? ඔබට පුළුවන් ද මේ දාවිද් රජතුමා පසුතැවුණු ආකාරයට අද පසුතැවෙන්න? හලෙලූයා. ඔබ මොතක් ඔබගේ දැස් පියාගෙන ඔබ මෙනෙහි කරන්න. ඔබ සිටින ස්ථානය අද දෙවියන් වහන්සේ තුල. ඔබ ජීවත් වෙන්නේ අද ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ උදෙසාද? එහෙම නැත්නම් උන්වහන්සේගේ ආඥාවලට පිටුපාමින් ඔබ ජීවත් වෙන්නේ අද ඔබ උදෙසාද? ඔබ උදෙසා ජීවත් වීම අප උදෙසා ජීවත් වීම තමයි මාංශය හැසිරීම. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබ මොහොතක් දැස් පියාගෙන මෙනෙහි කරන්න සෙනෙහවන්තය. ඔබ මොහොතක් දැස් පියාගෙන ඔබ කල්පනා කරන්න මගේ සෙනෙහවන්තය. ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබ කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ ඔබට ඔබ අකීකරුව සිටිද්දිත් ඔබ මාංශයේ හැසිරෙද්දිත් කොපමණ ඔබට ප්‍රේම කර තිබෙනවද? කොපමණ ඔබට ආශිර්වාද කර තිබෙනවද? සෙනෙහවන්තය ඔබ දැස් පියාගෙන මේ සත්‍ය කල්පනා කරන්න. දෙවියන් වහන්සේගේ ආදරය දෙවියන් වහන්සේ ඔබට කොපමණ ප්‍රේම කරනවද? ඔබ පසුතැවෙන්න. ඔබගේ පාපය ස්වාමීන් වහන්සේට කියා දෙන්න. ඔබ ස්වාමීන් වහන්සේට කියන්න මම පව් කරා. ඔබ වහන්සේගේ නිවතට ගියා කියලා. සමා වෙන්නට කියලා. අපි යාඥා කරන්නට යනවා. හලෙලූයා. ඔබ මේ ගීතිකාව හලෙලූයා අපි ගායනා කරමින් අපි ස්වාමීන් වහන්සේට අපි අපේ පාපය කියලා දෙමු මගේ සෙනෙහවන්තය. හලෙලූයා. මහිමේ වේවා ස්වාමී. ගෞරව වේවා මගේ පියාණන්.
Ramanse Ramandele Hoshamere Allaganna Damvelakata Puruk Amberla Inna Dinna Saminde Obe Pamulata Vela Allaganna Damvelakata Puruk Amberla Saminde obe pamulata vela Jesus samindune Jesus samindune mema karapu waradiwalata samavuwa mane ඔබ දැස් පියාගෙන ඔබගේ හදවතට අත දීලා කියන්න ජේසුස් සමිඳුනේ කියලා හලෙලූයා ජේසුස් සමිඳුනේ ජේසුස් සමිඳුනේ මෙමා කරපු වැරදි වලට සමාවුව මැනේ උපතක් මට ලබා දුන්නු ඔබෙන් වෙන් වෙලා සැපතක් මම සොයාගියමි සිහින සුන් වෙලා කිසිවක් කර කියාගන්න මටම බැරි වෙලා නැවතත් මම සොයාවේ ඉන්න ලං වෙලා ජේසුස් සමිඳුනේ ජේසුස් සමිඳුනේ මෙමා කරපු වැරදිවල සමාවුව මැනේ ඔබ දැතෝසලා කියන්න ජේසුස් සමිඳුනේ කියලා ජේසුස් සමිඳුනේ ජේසුස් සමිඳුනේ මෙමා කරපු වැරදිවලට සමාවුව මැනේ ප්‍රශංසාවයි හලෙලූයා මගේ සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය ඔබ ස්වාමීන් වහන්සේව හඳුනන්නේ නැති කෙනෙක් වෙන්නට පුළුවන් ඔබ ඔබගේ ආශාවන් පස්සේ ගිය කෙනෙක් වෙන්නට පුළුවන් අද මේ ගීතිකාවෙන් අපි කියනා වගේ නමුත් ඔබට උපත දෙන්නේ ඔබට යහපත්කම දෙන්නේ ඔබව රැක බලා ගන්න ඔබට සදාකාලයට ප්‍රේම කරන්නේ අප දෙවියන් වහන්සේ පමණයි. ඔබ කරපු පාපවලට පසුතැවෙන්න. ඒ ඔබට උපතක් දුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඒ ගත කරපු කාලය නිසා පසුතැවෙන්න මගේ ස්නේහවන්තය. අද ඔබ ජීවිතේ යම් තැනකට පැමිණ තිබෙනවා නම් ඔබ ජීවිතේ අසරණ වෙලා නම් ඔබගේ ජීවිතය අද සමාදානය නැමැති නම් ඔබගේ පවුල තුල අද සමාදානය නැත්නම් අද ඔබ ස්වාමීන් වහන්සේට පසුතැවි හැරීවිත් ඔබේ ජීවිතය බාර දෙන්න. මේ ගීතිකාව ඔබේ යාඥාව කරගන්න. ශංසාවේ ස්වාමීනි. ක්ලාමා ශෝතර බබා කසත්. රාපසත් අපි නැවත වාරයක් කියමු සෙනෙහව. උන්වහන්සේගේ කිට්ටුවට වෙලා සදා කාලය ගත කරන්න. අපිට ශක්තිය දෙන්න. අපිව අල්ල ගන්න කියලා ධම්මලකින් බැඳලා උන්වහන්සේ ළඟ ප්‍රේමයෙන් අපිව තියාගන්න කියලා අපි යාඥා කරලා කියනවා. ස්තුතියි මගේ පියාණන් සන්තලබරු සන්දර සිදලාබා සරබොස්සෙතේ බස්සර මහිමේ වේවා ස්වාමී අල්ලගන්න දම්වැලකට
පුරුක් අඹරලා යන්න දෙන්නේ පාමට ඔබේ ළඟින් වෙන් වෙලා මේ අපේ ආඥාවයි පියාණෙනි දන්න සෑම වචනකින්ම ඔබව පස්සසලා ඉන්න දෙන්න සමින්දේ ඔබේ පාමුලට වෙලා නැවත වාරයක් මේ කියමු සෙනෙවන්තය යාඥාවක් විදියට කියමු අල්ලගන්න කියලා ස්වාමීන් වහන්සේට අල්ලගන්න දම්වැලකට පුරුක් අඹරලා යන්න දෙන්නේ පාමට ඔබේ ළඟින් වෙන් වෙලා දන්න සෑම වචනකින්ම ඔබව පස්සසලා ඉන්න දෙන්න සමිඳේ ඔබේ පාමුලට වෙලා විදායතෝස්වලා කියමු ජේසු සමිඳුනේ ජේසු සමිඳුනේ මෙමා කරපු වැරදිවලට සමාවුව මැනේ ජේසු සමිඳුනේ ජේසු සමිඳුනේ මෙමා කරපු වැරදිවලට සමාව මැනේ. Thank you, Jesus. ඔබ පසුතැවෙන සෙනෙවන්තේ ප්‍රශංසා වෙනවා. ඔබගේ ජීවිතය අද මේ පණිවිඩය තුළින් මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ ඔබට කතා කළා නම් ඔබ තීරණයකට අද පැමිණෙනවා නම් මේ මාංශයේ ඇල්මෙන් ගත කරන ජීවිතයට ඒ ජීවිතය ඇති කියලා ඔබට අද සිතුණා නම් ඒ ඔබගේ හදවතට අද මේ ප්‍රේමයේ හඬ ඇසුණා නම් ඔබගේ ආත්මය ස්වාමීන් වහන්සේට බාර දෙන්න. ඔබට අවශ්‍ය නම් ආත්මයෙන් බලවන්ත වී දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ මිහිපිට ඉෂ්ට කරන්නට උන්වහන්සේගේ ආත්මය අනුව මෙහෙය වෙන්නට ඔබ ස්වාමීන් වහන්සේට ඔබේ ජීවිතය බාර දෙන්න මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය. ඔබ දැස් පියාගන්න. ඔබගේ ජීවිතයේ ස්වාමිත්වය ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න මැතිනම් මේ ආඥාව මා සමග කියන්න ආදර දෙවියන් වහන්සේ උපන් දාසට මාංශය හැසිරෙමින් ඔබ වහන්සේට විරුද්ධව බොහෝ පව් කොට ඇති බව මා අද වටහා ගත්තා. ඒ සියලු පව් දෙසා මා පසුතැවෙනවා. මා වෙනුවෙන් කුරුසපත් වූ යේසුස් වහන්සේගේ රුධිරයෙන් ඒ සියලු පව් සෝදනු මැනවි. ඒ වගේම දෙවියන් වහන්සේ මගේ සියලු පව් උදෙසා කල්වරි කුරුසෙහි ක්‍රිස්තුස් වහන්සේ ඇන ගැසී උන්වහන්සේගේ ශ්‍රී රුධිරය හෙළූ බවත් මියගොස් වැළලූ බවත් තුන්වැනි දින මරණය පරාජය කොට මාගේ ධර්මිෂ්ඨකම උදෙසා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුණු බවත් මාගේ හදවතින් මම අදහමි. අද පටන් මාගේ ජීවිතයේ ගැලවුම්කාරයන්න් ලෙසද මාගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ලෙසද ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මා පිළිගනිමි. දෙවි පියාණනි, අද මා නැවත ඉපදීම ලැබපු නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. මහිමේ ප්‍රශංසා වේවා. අද මාගේ හදවතට ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේ ලබා දුන් නිසා ඔබ වහන්සේට ස්තුතිය ප්‍රශංසාව මහිමය වේවා. හලෙලූයා.
ඒ පුංචි යාඥාව ඔබ මාහා සමග ප්‍රකාශ කරා නම් ඔබගේ හදවතින්ම පසුතැවි ඔබ ඒ ප්‍රකාශ කරා නම් ඔබ දැන් නැවත ඉපදීම ලැබූ දේව දරුවෙක්. හලෙලූයා. ඔබට තේරෙයි ඔබගේ ජීවිතේ ලොකු බරක් නිදහස් වෙනවා. හලෙලූයා. බොහෝ සාක්ෂි අපිට ලැබෙනවා සෙනෙහවන්තය මේ සජීව විකාශය තුළින්. හලෙලූයා. බොහෝ දෙනා අපට ලියා එවනවා ඔවුන්ගේ ජීවිත වෙනස් වුණා කියලා. සමහරක් අය ලියා එන ඔවුන්ගේ ජීවිත 180ක වෙනස්කමකට ලක් වුණා කියලා. සමහර අය යාඥා කරන්න බැරි වී සිටි අය නැවත යාඥාවට ඇතුල් වුණා කියලා. පවුල්වල ප්‍රශ්න තිබුණු අය ඒ ප්‍රශ්න වලින් නිදහස් වුණා කියලා. ආමෙන්. රෝගීන් සුව වුණා කියලා. ඒ සියලු දේට වඩා සමහරු ලියනවා මේ දේශනාව ආසා මම මගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේට බාර දුන්නා කියලා. ඉතින් අපේ සතුට මෙයයි. හලෙලූයා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි මගේ සෙනෙහවන්තය. ඔබ මේ පණිවිඩය ආසා ඔබ සිත් හැරි දෙවියන් වහන්සේගේ ජීවිතේ බාර දුන්නා නම් ඔබගේ ප්‍රීතිය බෙදා ගන්නට අපිටත් අවකාශ දෙන්න. ඔබ අපටත් පෙළියක් දෙකක් ලියා එවන්න. හලෙලූයා. ඔබ ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර දුන් බව. හලෙලූයා. ඉතින් ස්වාමීන් වහන්සේ අද ඔබට බොහෝ ආශිර්වාද නිදහස් කරන්න සූදානම් වී සිටිනවා. හලෙලූයා. ඔබ අප හා සමග කොහේ සිට එකතු වී සිටියත් මගේ සෙනෙහවන්තය. හලෙලූයා. මම විශේෂයෙන්ම රෝගී වී සිටින අය වෙනුවෙන් යාඥා කරන්නට යනවා. ආදර දෙවි පියාණනි. ඔබ යම් කිසි රෝගයකින් පෙළෙමින් සිටිනා. දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරන්න සූදානම් සිටින මේ මොහොතේ මගේ සෙනෙහවන්තය. ඔබට සම්පූර්ණ සුවය නිදහස් වෙන්නට යනවා. ඔබ ඒ රෝගයේ තිබෙන තැනට අත තබා ගන්න. ඔබ ඇදහිල්ලෙන් මේ සුවය ලබා ගන්න මගේ දෙවි පියාණනි. වහන්සේට මහිමේ ප්‍රශංසාව ගෞරව වේවා ස්වාමී. ස්වාමීනි මේ මොහොතේ අප හා සමග සජීවීවද පසුවද ස්වාමීනි එකතු වෙන්නේ සියලුම දේවල් වෙනුවෙන් මම මේ මොහොතේ යාඥා කරනවා ස්වාමීනි. උන්ට සම්පූර්ණ සුවය සම්පූර්ණත්වය ලැබීම උදෙසා ස්වාමී. මම හැමසැසි අසනීපයකටම අණ කරනවා ස්වාමීනි මේ ශරීරයෙන් දුර යන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ හිසේ කැක්කුම් වලට මයිග්‍රේන් වලට මම සාප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හෘදයාබාධ රෝග වලට, ලේවල රෝග වලට, ලියුකේමියා වලට, කැන්සර් වලට ස්වාමීනි මම අණ කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශරීරයෙන් දුර යන්න. ඒ හැම අශුද්ධ ආත්මයකටම මම අණ කරනවා මේ ශරීරයෙන් බැහැර යන්න යේසුස් වහන්සේගේ තුම් නාමයෙන්. ස්වාමිනී ඒ හන්දිපත් රුදාවල් වලට ඒ අස්ථි රෝග වලට මම අණ කරනවා සම්පූර්ණත්වය ලබන්න අලුත් වන්නට යේසුස් වහන්සේගේ තුම් නාමයෙන්. ස්වාමිනී වහන්සේට ස්තුති වේවා. ඒ දේවඩියාගේ රෝගින් ඔබ සුව වෙනවා මේ මොහොතේ. ප්‍රශංසාව මගේ දෙවි පියාණනි. හාලෙලූයා. ස්වාමිනී දේවඩිකායාවේ ආත්මයට මම සාප කර බැඳ තබන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශරීර වලින් බැහැර වන්නට මම අණ කරනවා. ස්වාමිනී වහන්සේගේ දරුවන් සුව කරන නිසා ස්තුති. Setalabaya sandriaba koshata kalaba. Manzelia traba hosa kalaba. Hallelujah. Hallelujah. විශේෂයෙන් පවුල් වල ප්‍රශ්න තියෙන අයට ස්වාමීන් වහන්සේ ඔබගේ පවුලට සැනසීම නිදහස් කරනවා. හලෙලූයා. මම දකිනවා හලෙලූයා. පවුල් වල ස්වාමි පුරුෂයන් බිරිඳුන් වෙන මාර්ග දෙවියන් වහන්සේ එකතු කරන මම දකිනවා. Hallelujah. God is releasing restoration grace upon your families. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා, මහිමය වේවා. ස්වාමීන් වහන්සේ පවුල් එකතු කරන නිසා වහන්සේට ස්තුතියි. ස්වාමීන් පවුල් බෙදන්නට ක්‍රියාත්මක වෙන හැම අන්ධකාර ආත්මයක්ම මා බැඳ තබන යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීන් සියලු පවුලකටම මාහා සම්බන්ධ වෙ සිටින මේ හැම පවුලකටම හැම දරුවෙකුටම හැම නිවසකටම යේසුස් වහන්සේගේ ඒ උතුම් ආශිර්වාද මා නිදහස් කරනවා. වහන්සේගේ සමාදානය මා නිදහස් කරනවා. ස්වාමීන් උන්ට යහපත් ශරීර සෞඛ්‍ය වහන්සේ ලබා දෙන නිසා ස්තුති කරනවා. උන්ට ආර්ථික ආශිර්වාද වහන්සේ නිදහස් කරන නිසා ස්තුති කරනවා පියාණනි. ස්වාමීන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව සාධන කිසිදු සතුරු ආයුධයක් සඵල නොවන බව මා ප්‍රකාශ කර සිටිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනිය වහන්සේගේ බලවන්ත දූතයන් මේ හැම පවුලක්ම ස්වාමිනී ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ සලුවට අතගසන මේ මොහොතේ සියලු දෙනාම ස්පර්ශ කරන්නට ඔවුන් ආශිර්වාද කරන්න වහන්සේ නිදහස් කරන නිසා ස්තුති කරනවා පියාණනි. මහිමේ ප්‍රශංසාව ගෞරව වේවා ස්වාමී. හාලෙලූයා. ස්තුති වේවා. ඉතින් සෙනෙහවන්තය අප හා සමග මෙතෙක් වෙලා ඔබ රැඳී සිටියට ස්තුති. මම ස්වාමින් වහන්සේ තුළ ඊටාම තරයේ විශ්වාස කරනවා ඔබ බොහෝ දෙනෙක් අද සුව වුණා කියන. හලෙලූයා. ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් පසුතැවි ස්වාමින් වහන්සේගේ ජීවිතේ බාර දුන්නා. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබට බලවන්ත ලෙස ආශිර්වාද කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් නැවතත් වතාවක් බෙබඳුම සජීවී විකාශයකින් අපි මුණ ගැසෙන තුරු
ඔබ සැමට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයි. ආමෙන්.